මරණය ඌ හිතුවා ඌ ජයගත්තා කියලා. ඌ හිතුවා අඳුර රජකම් කරා කියලා. පීඩාව, බලාපොරොත්තු රහිත බව, රෝගය අධිපතිකම් කරයි කියලා හිතුවා. යක්ෂයා ඌගේ බොරුව විශ්වාස කරගෙනම හිටියා. පාතාලේ හිතුවා ඌ යේසුස් වහන්සේට නැවතීමේ තිත තිබ්බා කියලා. ඒත් ඌ දැනගෙන සිටියේ නෑ යේසුස් වහන්සේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළා කියලා. යේසුස් ඒ බලවත් නාමය. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටිය යුතු වස්තුවක් යැයි නොසිතා ඒ ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයාගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය කුරුසියේ මරණය දක්වා කීකරු සේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ විතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන් සේක. ඔව්, උන්වහන්සේ බලවත්, උන්වහන්සේ ජීවමානයි. ඒ යේසුස් වහන්සේව නවත්වන්න ගලකට පුළුවන් කියලා යක්ෂයා හිතුවා. යේසුස් ජීවමානයි. යේසුස් ජීවමානයි. යේසුස් ජීවමානයි.
ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරවය වේවා. ඔබගේ හඬ ඔසවන මේ මොහොතේ වාදන භාණ්ඩ උදි වැසිලි ගායනාවක් ඔසවනසේක්වා. ඒ ජීවමාන උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි සභාව. ඒ ජීවමාන රජිනුන්ට ජීවමාන ප්‍රශංසාව ඔබගේ මුඛයෙන් එන මරණය තුල උන්වහන්සේ තවත් නැහැ. Hallelujah. Hallelujah. මේ මොහොත ඔබගේ දෑත උන්වහන්සේට ඔස්සවන්න. අද අපි ආවේ දේව මෙහෙකට නොවේ. අද අපි ආවේ ජීවමාන දෙවියන් වහන්සේව නම දින්න. උන්වහන්සේ මේ මොහොතේ Hallelujah. අපි උන්වහන්සේ මේ මොහොතේ අපි නම දිමු. තව ටික මොහොතක්. මම විශ්වාස කරන උන්වහන්සේ මීට වඩා අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා. ඔස්සවන්න තවත් ඉදිරියට. අපි ඔබ ඔස්සවනවා යේසුනි. අපි ඔබ ඔස්සවනවා යේසුනි. උන්වහන්සේ අනර්ගයි. උන්වහන්සේ මෙන් බලවත් කෙනෙක් නෑ. උන්වහන්සේගේ ගුණ ගායනා කරන්න. උන්වහන්සේ රජුන්ගේ රජු. උන්වහන්සේ මරණය පරාජය කරා. ඒ සුදුසු ප්‍රශංසාව. ඒ ඔස්සව හඬ ඔස්සව. ඔස්සවමු රජුන්ට. ඔස්සවමු. ඔස්සවමු.
අපි ඔසමු මේ මොහොතේ ඔබ ඔබගේ ප්‍රශංසාවේ රජිතුන් උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි. පාස්කු දවසට සීමා වූ කියමනක් නොවේ. ඒක අපේ මුළු ජීවිතේ සාක්ෂිය උන්වහන්සේ. ඒ යේසුස් වහන්සේ ජීවමානයි බබා. උන්වහන්සේ මැරිලා නැහැ. උන්වහන්සේ අන්ධ වෙලා නැහැ. උන්වහන්සේගේ අත කොට වෙලා නැහැ. උන්වහන්සේ මේ මොහොතේ මම නෙමෙයි උන්වහන්සේ මේ මොහොතේ ක්‍රියා කරනවා. ආමේන්. හalleluya. ඒ දෙවියන් වහන්සේ ඔස්සවන්න. හalleluya. ඒ අභිමුඛය ඔබ වාඩි වෙන්න මේ මොහොතේ. උන්වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි කියන එකේ අර්ථය කුමක්ද? අවුරුද්දක් පාසා අවුරුද්දක් පාස්කුවක් එනවා. අපි ඇවිල්ලා ඒ දින යේසුස් ජීවමානයි කියනවා. නමුත් ඔබ දන්නවද උන්වහන්සේ ජීවමානයි කියන එකේ ඒ කියමනට වඩා ඒක තුල යම් අර්ථයක් ගැබ්බෙලා තියෙනවා. ඒක තුල ජීවමාන බලයක් තිබෙනවා. කී දෙනෙක් ඔබ විශ්වාස කරනවද ඔබ වෙනුවෙන් යේසුස් වහන්සේ දිවිදුන් බව? උන්වහන්සේගේ කුරුසියේ පූජාව නිසා තමයි අපි උන්වහන්සේට අද ගයන්නේ. උන්වහන්සේගේ පූජාව වුණ නැත්නම් උන්වහන්සේ මැරිලා තුන්වෙනි දින උන්වහන්සේ නැවත නැගිටින්නේ නැත්නම් අපි මේ කරන සියල්ල නිෂ්ඵලයි. අපිට ඒතකොට වගකීමක් තියෙනවා ඒක බොරුවක් කියලා කියන්න. අපේ ජීවිත පුරාවට අපි මිනිස්සුන්ට කියන අපි මේ කරන දේ බොරුවක්. නමුත් අනිත් පැත්තේ උන්වහන්සේ නැගිට්ටනම් උන්වහන්සේ සැබවින්ම තුන්වෙනි දින මරණය පරාජය කරා නම් අපේ වගකීමයි ඒ ජීවනය අන් මනුෂ්‍යයන්ට ගෙනීම. අපේ වගකීමයි ඒ යහපත් සුභාරංචිය මනුෂ්‍යයන්ට කීම. ඒක තුල බලය තිබෙනවා. ඒක තුල ජීවනය තිබෙනවා. අද ඔබ පාස්කුව ගැන ගායන කෙනෙක්ද? පාස්කුව ගැන අදහන කෙනෙක්ද? නැත්නම් ඔබ ඒ තුල ජීවත් වෙනවද? ඒකේ බලය අත්දකින්නවද? මම කියන්නේ යේසුස් වහන්සේව මලමුන්ගේ නැගිට්ටුවේ ශුද්ධාත්මන වහන්සේගේ ආත්මය ඔබ තුල තියෙනවා, මා තුල තිබෙනවා. මේ මොහොතේ උන්වහන්සේගේ වචනේ කියන එක මම කියන දෙයක් නෙවෙයි. උන්වහන්සේ කිතුණුවන් වන අපිව සභාපාලකයන් වන අපිව නොවේ. කිතුණුවන් වන අපි උන්වහන්සේ කැඳවලා තියෙනවා. මෙවැනි කාලයක උන්වහන්සේගේ ජීවනය නිදහස් කරන්න. උන්වහන්සේගේ ජීවනය අද අවශ්‍යයි. අද ලෝකේ ඔබ ඕනෑම ප්‍රශ්නයක් ගත්තොත් ඒ සියල්ලට විසඳුම තියෙන උන්වහන්සේගේ මරණයත් උන්වහන්සේගේ නැවත නැගිටීමත් තුල. ඔබ විශ්වාස කරනවද? හැම ආර්ථික ප්‍රශ්නයක්ම හැම
සංස්කෘතියේ තියෙන හැම ප්‍රශ්නයක්ම පෞල් ප්‍රශ්න සියල්ලේ මුල උන්වහන්සේ කුරුසියේ දා මිලය ගෙව්වා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ නැවත නැගිට්ටා. ඒක නිසා හරි වැදගත්. උන්වහන්සේගේ ජීවනය අපේ DNA එකේ තියෙනවා. අපේ ජානවල තියෙනවා. අපි ඒක වටහා ගන්න ඕනේ. අපි ඒ තුල ගමන් කරන්නේ නැත්නම් අපි ගමන් කරන්නේ මරණය තුල. අද සභාවක් විදියට අපි පුරුදු වෙලා තියෙනවා යම් ක්‍රමවලට, යම් රටාවන් වලට. සිකුරාදට කුරුසිය, ඉරිදට උන්වහන්සේ නැගිට්ටා. සවුන්දටයි මගේ දේවල්, මගේ ජීවිතේ. නැහැ, උන්වහන්සේ කැඳවලා තින්නේ උන්වහන්සේගෙන් පැමිණෙන ජීවණයෙන් අපි ගමන් කරන්න ඕනේ. ඒ ජීවනය, කුරුසියේ ක්‍රියාව අපේ ජීවිතේ හැඩගස්වන්න ඕනේ. උන්වහන්සේ මැරුණා. මමත් උන්වහන්සේත් එක්ක මැරුණා. උන්වහන්සේ නැගිටින විට මම අලුත් ශරීරයකින්, අලුත් ආත්මයකින් මම නැගිටිනවා. උන්වහන්සේ, යේසුස් වහන්සේ මැරුණෙන් පස්සේ උන්වහන්සේව සොහනක ඔවුන් තබනවා. සොහනක තබලා ඔවුන්ට වියූල් වෙලා ඉන්නේ. ඔවුන් දන්නේ නැහැ කොහෙටද යන්නේ, මොනවද කරන්නේ. උන්වහන්සේ කියලා තිබ්බා ප්‍රථමයෙන් මතෙව් පොතේ. උන්වහන්සේ කිව්වා මාව ලියන්නන්ගේද පරිසේවරුන්ගේද බාධාවට ලක් වෙලා මම මැරෙනවා. මැරිලා උන්වහන්සේ තුන්වෙනි දින නැගිටිනවා. ඒ ලියවලි සම්පූර්ණ වෙන පිණිස. උන්වහන්සේ ගෝලයන්ට කිව්වා. නමුත් ගෝලයන් යේසුස් වහන්සේ මැරිලා. ඔවුන් නිකමට හිතන ඔබ සමග යේසුස් වහන්සේ හිටියා. ඇහැට හැ දැක්කා. උන්වහන්සේ මැරිලා. ඔවුන් යනවා සොහනට. ඔවුන් සොහනට ගිහිල්ලා උන්වහන්සේව සොයනවා. එක හිතන්න. සොහනට යනවා ඒ ජීවනයේ උල්පත හොයන්න. ඔවුන් ගියාන් පස්සේ උන්වහන්සේ එතන නැහැ. උන්වහන්සේ සොහනේ නැහැ. දැන් අපි හැමෝම කියන කතාවක් තමයි උන්වහන්සේ සොහනේ නැහැ. ඔවුන් වැරදි තැන උන්වහන්සේව සෙව්වා. උන්වහන්සේ කිව්වේ වචනේ ඔවුන්ට අමතක වුණා. ඔවුන්ගේ වියවුලෙන් ක්‍රියාත්මක වුණා. ඔවුන්ට පෙනිච්ච දෙයින් ඇහැට පෙනුණා සොහන. ඇහැට පුරුදු දේ මලවුන් ඉන්න තැන තමයි සොහන කියන්නේ. ඒක නිසා ඔවුන් ගියා එතනට. නමුත් ඔවුන්ට අමතක වුණා මේ මැරුණේ තවත් එක මිනිසෙක් නෙවෙයි. මේ මැරුණේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ. උන්වහන්සේගෙන් එක වචනයක් ඇති මේ මුළු ලෝකේ මවන්න. එවැනි විදිහට ලෝකේ මැවුනේ. ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව උන්වහන්සේ ඒ සොහනේ දාපුවාම උන්වහන්සේ සොහනෙන් ක්‍රියාත්මක වුණේ. උන්වහන්සේ සොහනෙන් පාලනය වුණේ. උන්වහන්සේ සොහනටද ජීවනය ගෙනාවා. අද අපිට ඒ ශුද්ධාත්මන වහන්සේ, ඒ යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටා වූ ඒ ශුද්ධාත්මන වහන්සේ, ඒ ශුද්ධාත්මන වහන්සේ ඒකේ කොපි එකක් නෙමෙයි. ඒකේ ඩුප්ලිකේට් එකක් නෙමෙයි. ඒකේ පොඩි මල්ලි නෙමෙයි. එයා ඔබ තුල ඉන්නවා. එයා ඉන්නවා. ඒ ශුද්ධාත්මන වහන්සේ ඔබ තුල මරණයෙන් උන්වහන්සේව නැගිට්ටා වූ ශුද්ධාත්මන වහන්සේ ඔබ තුල හැම කෙනෙක් තුලම ඉන්නවා. උන්වහන්සේට තප්පර 10ක් කරන් ඒක ගැන සුති කරන්න. උන්වහන්සේට මම කිව්වේ ශුද්ධාත්මන වහන්සේට ඊට දෙන්න ඔබ තුලින් සුති කරන්න. උන්වහන්සේ තමයි ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයව නැගිට්ටුවේ. ඒ ආත්මය අද අපි තුල තියෙනවා නම් මේ ලංකාවේ වෙන්න බැරි දෙයක් නැහැ. ඒ ආත්මය අපි තුල තියෙනවා නම් ඒ ආත්මය ගලාගෙන එන්න ඕනේ කැඩුනා වූ බිඳුනා වූ පවුල් වලට. ඒ ආත්මය තියෙන විට විවාහයන් කැඩිලා තියෙන්න බෑ. ඒ ආත්මය එන විට රෝගියන් නෙයි, නමුත් රෝගියන් නෙමෙයි මෙතනින් එළියට යන්නේ. මන්ද ජීවමාන දෙවියන් වහන්සේව නැගිට්ටුවා වූ ආත්මය ඒ ශුද්ධ වූ ආත්මය. කරන්න බැරි දෙයක් නෑ උන්වහන්සේට. කරන්න බැරි දෙයක් නෑ. මම කිව්වේ මම දන්නේ ඔබ යන වාතාවරණය. මම යනවා මගේ ජීවිතේ ડોක්ටර්ස්ලා කියනවා සුව කරන්න අමාරුයි කියන යම් ඇහි රෝගයක්. මම මොන දේ තුල ගියත් උන්වහන්සේ වෙනස් වෙන්නේ. ගෝලයන් බය වුණා. නමුත් ගෝලයන් බය වුණාට යේසුස් වහන්සේ තමතුකුන්නේ උන්වහන්සේ කවුද කියලා. අද ඔබට අමතක වෙලා ඇති උන්වහන්සේ කවුද කියලා. නමුත් යේසුස් වහන්සේ ඊයේත් අදත් සදා කාලෙටම එකාකාරයි. උන්වහන්සේ ජීවනයි. උන්වහන්සේගේ බලය අඩු වෙලා නැහැ. උන්වහන්සේගේ බලය අඩු වෙලා නැහැ. උන්වහන්සේ
ජීවමාන තැනන් වහන්සේ උන්වහන්සේ ඊයේත් එකයි අදත් එකයි උන්වහන්සේ හෙටත් හාස්කම් කරන උන්වහන්සේ අදත් මල වුණු නැගිටිනවා. නමුත් අපි සූදානම් දෙයට ඇතුල් වෙන්න. උන්වහන්සේ කුරුසියෙන් නැගිටලා උන්වහන්සේ ඔස්සවගද්දී උන්වහන්සේ කිව්වේ නෑ සියලු කිතුණුවන් සභාවකට පැයක් ඇවිල්ලා මාත් එක්ක තරහ වෙන්න එපානේ මං හරි ආදරෙන් කියන්නේ. උන්වහන්සේ අපිට කිව්වේ නෑ පැයක් පුටුවක් රත් කරලා යන්න කියලා. සතුරා කැමති සභාව එක්තෙන් කරන්න. සභාව කියන්නේ කවුද? ළඟින් ඉන්න කෙනා දිහා බලලා කියන ඔබයි මමයි කියලා. සභාව කියන්නේ මේ දේවල් නෙමෙයි. සභාව කියන්නේ මේ දේවල් නෙමෙයි. හොඳට බලන්න මේ දේවල් නෙමෙයි. මේ මයික්ස් උන්වහන්සේට කිසිම මයික් එකක් තිබ්බේ නැහැ. හැබැයි සුභාරංචි ගියා ලෝකේ පුරාවටම. දාවිද්ට කිසිම ඇල්බම් එකක් රෙකෝඩ් කරේ නැහැ. නමුත් දාවිද්ගේ ගීත අපි අදටත් ගායනවා. සභාව කියන්නේ මේ දේවල් නෙමෙයි. සභාව කියන්නේ ඔබත් මමත්. ඒකට ජීවනය කියන්නේ කවුද? ශුද්ධාත්මන වහන්සේ. ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය. උන්වහන්සේගේ ආත්මය එන විට අපි කරන්න බැරි දේවල් කර යුතුයි. මනුෂ්‍යයෙන් කරන්න බෑ කියලා දකින්න මොහොත්වල සභාව දිව යන්න ඕනේ මොහොත් තුලට. ඒ ස්ථානවලට යන්න ඕනේ මන්ද ශුද්ධාත්මන වහන්සේ ජීවමාන දෙවියන් යේසුස් වහන්සේ නැගිට්ටුවා වූ ඒ ආත්මය අපි තුල තියෙන විට අපි හිතන විදිය අපේ සම්බන්ධතාව වෙනස් වෙනවා. අපි දේවල් ගැන රෝගයන් දිහා බලන විදිය වෙනස් වෙනවා. බඳු උන්වහන්සේගේ නැගිටීම නිසා අපේ ජීවිතය වෙනස් වුණා. එය අපේ ජීවිතයේ වැදගත්ම ස්ථානයයි. වැදගත්ම ස්ථානය උන්වහන්සේගේ ජීවිතය දිහා බලන්න. උන්වහන්සේව පිළිසිඳ ගත්තේ ඒ මරිය තුමිය ශුද්ධාත්මන වහන්සේගේ අනුභවයෙන්. උන්වහන්සේව නැගිටින්න ලැබුවෙත් ශුද්ධාත්මන වහන්සේගේ අනුභවයෙන්. බලන්නේ සම්බන්ධතාවය. අදේ ශුද්ධාත්මන වහන්සේ ඔබ තුල ඉන්නවා. ඔබ මොන දේ කරත් ඔබ මොන දේ තුල ගියත් ඔබගේ අතින් මොන දේ වුණත් උන්වහන්සේ ඔබ සමග ඉන්නවා. ඔව් උන්වහන්සේට දුක් දෙන්න එපා. නමුත් උන්වහන්සේ ඔබ සමග ඉන්න එක කිසිම කෙනෙක්ට කිසිම දෙයකට නතර කරන්න බෑ. යේසුස් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේ ඉන්නවා. ඒක නිසා නැගිටලා ඊට පස්සේ මරියා යනවා. මරියා ගිහලා උන්වහන්සේව දකින්න. නමුත් මරියා අඳුනගන්නේ මේ යේසුස් වහන්සේ බව. ඇය කතා කරනවා. මේ ඇය හිතුවා මේ මරියා මේ යේසුස් වහන්සේ ඒ සොහොනේ ඉන්න මේ ගාඩ්න ගොපල්ලෙක් කියලා හිතුවා. යේසුස් වහන්සේට කතා කරන යේසුස් වහන්සේ දිහා බලාගෙන කතා කරලා කියනවා මෙහෙම දෙයක් වුණා සොහොන. යේසුස් වහන්සේ නෑ ශරීරය තැම්පත් කරා. මේ දේවල් වුණා. බලන්න යේසුස් වහන්සේගේ යටහත්කම යේසුස් වහන්සේ මරණය පරාද කරලා නැගිටලා උන්වහන්සේ ජීවණයෙන් ඉන්න. නමුත් උන්වහන්සේ අහනවා හිමින්සර අහනවා හරි ඔව්. ඊට පස්සේ උන්වහන්සේ එක වචනය කියන්නේ මරියා. ඒ මොහොතේ මරියා අඳුන ගන්නවා මේ කවුද කියලා. ඒ හඬ ලෝකය මැව්වා වූ ලාසරස් එලියට එන්න කිව්වා වූ ඒ රොටි කඩලා බෙදුවා වූ ඒ සුති කරපු හඬ ඒ ගෝලයන්ට ඕනම දෙයක් කරන්න කියලා උන්ව සුව කරන්න මලුන්ගේ නැගිටවන්න නිදහස් කරපු ඒ හඬ එන විට ඇයි අඳුනාගත්ත මේ යේසුස් වහන්සේ බව. අද උන්වහන්සේ අපිට උන්වහන්සේ හඬ ගහන විට උන්වහන්සේ අපිට කතා කරන විට අපේ ජීවිතේ අපි මොන තත්ත්වය තුල ගියත් උන්වහන්සේගේ හඬ අපි අහන විට උන්වහන්සේ ගැන හඬක් අහන විට නොවේ උන්වහන්සේගේ හඬ අපි අහන විට අපි ජීවනයට පැමිණෙනවා. අද ඔබ උන්වහන්සේගේ හඬ අවසාන වතාවට ඇහුවේ මොන දවසේද? උන්වහන්සේගේ හඬ උන්වහන්සේ මොහොතේ යේසුස් වහන්සේ කියනවා මම නැගිටලා ගෝලයන්ට ගොස් කියන්න මම ජීවමානයි බව. උන්වහන්සේගේ සොහොනකින් අපි දා වීඩියෝ එකේ බැලුවා ගලකට වුණ හිතුවා ගලකට පුළුවන් කියලා යේසුස් වහන්සේව නතර කරන්න. නමුත් ඔවුන් දැන සිටියේ නැහැ උන්වහන්සේගේ ජීවමාන කම උන්වහන්සේගේ ජීවනය එක ගලා යනවා. අද උන්වහන්සේ අපි තුල ඉන්නවා නම් අපි උන්වහන්සේගෙන් හැඩ ගැහෙන්න ඕනේ. උන්වහන්සේගේ චරිතය අපේ චරිතයට එකතු වෙන්න ඕනේ.
උන්වහන්සේගේ ගංගාවේ ජීවනයේ උල්පත අපෙන් එළියට ගලාගෙන යන්න ඕනේ. මන්ද මේ ලෝකෙට අවශ්‍ය උන්වහන්සේගේ ජීවනය. උන්වහන්සේ කුරුසියේ දා සියල්ල නිම කරා. අපි බැලුවොත් බයිබල් පදයක් මම ඔබට කියවන්නම්. අපි බලමු රෝම 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. රෝම 6 8 වෙනි පදේ. තවද මලවුන්ගෙන් නැගිටවනු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේ මා සමග කියවන්න. තවද මලවුන්ගෙන් නැගිටුවා වූ ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේ තවත් නොමරණු බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත්. මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය. ඔබ කී දෙනෙක් දන්නවද මරණයට අපි මුහුණ දුන්නට මරණයෙන් අපි පාලනය වෙන්නේ නැති බව? අද ඔබගේ මේ ජීවිතේ විතරක් නම් පේන්නේ. මම ඔබට අභියෝග කරනවා එතනින් එහාට දකින්න. එතනින් එහාට බලන්න. සදාකාල ජීවනය ගැන හිතන්න. අද ඔබ ස්වර්ගයට ගියාම ඔබ ඉන්න විදිය ගැන ඔබ හිතන්න පටන් ගන්න. අද අපි මනුෂ්‍යයන් විදිහට අපි අවට දේවල් දිහා බලලා අපි පොඩි ළමෙක් වගේ අපිට ජොබ් එකයි අපිට වාහනයයි අපිට සල්ලි ටිකකුයි අතර දුන්නාම අපිට ඒකෙන් තොර ලෝකයක් නැහැ. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේ අපිව කැඳවනවා. මෙතනින් එහාට බලන්න. මේ ජීවිතයෙන් එහාට මම කියන්නේ තවත් ජීවිතය ගැනනේ මම කතා කරන්නේ. ඒ සදාකාලික අපේ වාසස්ථානය මොකක්ද? ඒ ස්ථානය ස්වර්ගය. අපි උන්වහන්සේ සමග මැරුණා නම් උන්වහන්සේ සමග ජීවත් වෙන්නම යයි විශ්වාස කරමු. අපි උන්වහන්සේ සමග මැරුණා නම් උන්වහන්සේ සමග ජීවත් වෙන්නම. මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක්වරක් පාපයට මලසේක. උන්වහන්සේ මැරුණු විට උන්වහන්සේ පාපය ඒ ස්ථානයේ තැබුවා. පාපයේ ස්ථානයේ තැබුවා. උන්වහන්සේ එක සැරේ මැරුණේ. උන්වහන්සේ මේ මොහොතේ අපි හැම කෙනෙක්ගේ පාපයේ බර නිකන් හිතන්න. ඔබ වරදක් කරාම ඔබට දැනෙන බර ඒ වෙහෙස ඒක වැඩි කරන්න ලක්ෂ ගාණක්. මොකද අපි පාප කරන ලක්ෂ ගාණ. දැන් ඒ ගාණ වැඩි කරන්න බිලියන 10කින් මුල් ලෝකෙම ජනග්‍රහණය බිලියන 10ක් නෑ. නමුත් වැඩි කරලා බලන්න. ඒ ඔක්කොම බර උන්වහන්සේ එක පුද්ගලයෙක් කුරුසියේදී වින්දා. ඒ වින්දේ ඒ ශාපය ඒ අයුතුකම් වලින් අපිව නිදහස් කරන්නයි. අද ඔබ පාපේ බරෙන් ඔබ යනවනම් ඔබ තාමත් ඔබ අවුරුදු 5කට 10කට කලින් කරපු වරදකින් ඔබ වැරදිකාරී හැඟීමක් තුලින් යනවනම් මම ඔබට කියන්න කැමතියි ඔබ පසුතැවිලි බරෙන් නිදහස් වෙන්න. උන්වහන්සේ ගෙනිච්ච බර ඔබ ආයි ගෙනියනවා නම් ඇයි කුරුසිපත් වුනේ උන්වහන්සේ? ඔබගේ ක්‍රියාවලින් ඔබට හොඳ වෙන්න පුළුවන් නම් ඇයි යේසුස් වහන්සේ කුරුසිපත් වෙලා නැගිට්ටේ? ඔබට තිබ්බනේ කුරුසිපත් වෙන්න. අද අපි වටහා ගන්න ඕනේ දෙයක් තමයි උන්වහන්සේගේ කුරුසිපත් වීම, උන්වහන්සේගේ මරණය, උන්වහන්සේ නැවත නැගිටීම අපේ සියලු දේවල් විසඳුවා. සියල්ල නිමයි කියලා උන්වහන්සේ ආත්මේ බාර දුන්නේ. ඒ වැගිරුණු ලෙය ප්‍රමාණවත් හැම දෙයකටම මම කියන්නේ වැගිරුණු ලෙය ඒ ශුද්ධ වූ ලෙය. උන්වහන්සේක බොරුවක් කිව්වේ නැහැ. උන්වහන්සේ තුල එක පාපයක් තිබ්බේ නැහැ. උන්වහන්සේ තුල එක කිලුටු සිතුවිල්ලක් තිබ්බේ නැහැ. ඒ අහිංසක දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මැරුණ විට උන්වහන්සේ කිව්ව සියල්ල නිමයි. සමහර අය කියන උන්වහන්සේ මැරුණෙන් පස්සේ පාතාලයට ගිහිල්ලා එතන දුක් විඳ අපි වෙනුවෙන්. මම කියන එක බොරුවක්. මොකද උන්වහන්සේ එතන දුක් විඳින නම් උන්වහන්සේගේ ලේ ප්‍රමාණවත් නැහැ කියන එක ඒකේ අර්ථය. නමුත් ඒ ලේ ප්‍රමාණවත්. ඒ ලේ ගැන අපි ගයන්නේ. ලෝකයේ අය කියයි උන්ට පිස්සුද ලේ ගැන ගයන්න. නමුත් අපි දන්නවා ඒ ලේට පුළුවන් අපේ මේ ඇතුලේ තියෙන වර්ධකාරී හැඟීම නිදහස් කරන්න. ඒ ලේට පුළුවන් එක රෝගයක් නෙමෙයි රෝග ගානක් සුව කරන්න. ඒ ලේ නිසා තමයි අද අපි පවිත්‍රව උන්වහන්සේට මෙහෙම අතොස්සවලා නැගිටලා පුළුවන් නම් নমස්කාර කරන්න පුළුවන්. උන්වහන්සේගේ ලේ ගැන ඔබ ටික මොහොතක් නැගිටලා ස්තුති කරන්න ඔබට පුළුවන් නම්. කුරුසියේ බලය අපි අඳුනා ගන්න ඕනේ. ඒ යථාර්ථයට ඇතුල් වෙන්න.
ඒ යථාර්ථයට මම කිව්වේ. කුරුසිය දිහා බලන්න නෙවෙයි. කුරුසියට ගාව ගිහිල්ලා ඔබ මැරි ඔබටම ඒ ජීවනයේ බලය අත්දකින්න විට ඔබට තවත් ඔබ හිටපු විදිහට ඉන්න බෑ. ඉන්න බෑ. ඉන්න බෑ. ඔබ වාඩි වෙන්න. ඒට ඇතුල් වෙමු ඒ බලය. ඒ බලයට ඇතුල් වෙමු. එලෙසම නුඹලා පාපයට මැරී සිටින්න. කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්න. අපි පාපයට මැරිලා අවසන්. ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද ඔබ පාපයට මැරිලා තියෙනවා කියලා? ඒකට ආමෙන් ඔබ කියන්නේ නැත්තේ දන්නවද? මම විශ්වාස කරා. ඊටමත් ප්‍රවේශයෙන් මම කියන්න. පාපය අපි පාප කරනවනේ ඒනොෂ්. ඔව් පාප කරනවා. නමුත් උන්වහන්සේ ඒ පාපේ බලෙන් අපිව නිදහස් කළ අවසන්. මගේ බැංක් account එකේ සල්ලි තියෙනවා. තාත්තා පොතක් ඇරලා පොඩි කාලේ ඉඳන් දැම්මා. නමුත් මගේ වගකීමයි ඒ account එක බලලා බැංකුවට ගිහිල්ලා ඒකෙන් දේ ගන්න. උන්වහන්සේ නිදහස් කළ අවසන් සමාව මිදීම. නමුත් අපේ වගකීම අපේ පාපේ කියාදී ඒ පාපෙන් පාලනය නොවි ඒ සමාව ගන්න. අද බොහෝ අය බැංකු පොත් පෙන්න පෙන්නන යේසුනි මැරුණා මං වෙනුවෙන්. උන්වහන්සේ ජීවමානයි. හැබැයි ඔවුන්ගේ ජීවිත ඊටමත් පාපිෂ්ඨ ජීවිතයක් ගමන් කරන්නේ. ඔවුන්ගේ ජීවිත හිඟ ජීවිත. ඔවුන්ගේ ජීවිත රෝගයෙන් පිරීලා. ඔවුන්ගේ ජීවිත බැලුවම මොනේ කිසිම හිනාවක් නැහැ. ඔවුන් එක්ක ඉන්න නොහැදිලිවන්ත ඊට වඩා ප්‍රීතිමත්ව ඉන්නවා. ඇයි ඒ? ඔවුන් දන්නා වුණාට ඒ දේ තියෙනවා බව ඔවුන් විශ්වාස කරන එක තුල ගමන් කරන්නේ. අද උන්වහන්සේ සභාව කැඳවනවා. ඒ යථාර්ථයට ඇතුල් වෙන්න. මොකද යථාර්ථය? මම මගේ පාප වලට මැරි අවසන්. මම දැන් උන්වහන්සේ තුල ජීවත් වෙනවා. මම පාප කරද්දී නමුත් ඒ පාපයෙන් මම පාලනය වෙන්නේ නැහැ. පාලනය වෙන්නේ නැහැ. අද යේසුස් වහන්සේගේ නාමයෙන් මම කියනවා ඔබ අසභ්‍ය දෙයක් බලනවා ඔබ අවංක වී ඒකෙන් නිදහස් වෙන්න. මන්දේ ලේ තුල ඔබට නිදහස තියෙනවා. ඔබ අනවශ්‍ය දෙයක් පාවිච්චි කරනවා යේසුස් වහන්සේගේ ලේට පුළුවන් ඒ දේෙන් ඔබව ගලවන්න. ඔබගේ මුඛයෙන් එන වචන වලට ඔබ ආස නැත්තම් උන්වහන්සේගේ ලේ වලින් සේදිලා ඒ නිදහස අත්දකින්න. කරන හැම දෙයකටම උන්වහන්සේ මිලේ ගෙවලා අවසන්. අද ඒක නිසා සභාව අපිව උන්වහන්සේ කැඳවන්නේ ඒ ජීවනය ලබන්නත් ඒ ජීවනය දෙන්නත්. ජීවනය ලබන්නත් ජීවනය දෙන්නත්. පේත්‍රස් උන්වහන්සේව පාවා දුන්නේ පේත්‍රස්. උන්වහන්සේ නැගිට්ටන් පස්සේ 3000කට කෙලින්ම ගැලවීම දුන්නා. 3000කට. ඔහුට කියන්න තිබ්බනේ මම යේසුස් වහන්සේව පාවා දුන්නා. යේසුස් වහන්සේ මම පාවා දුන්නේ නැහැ. අද ඔබ යන ස්ථානයේ ජීවනය ඕනේ. ජීවනය ඕනේ. ජීවනය ඕනේ. මක්නිසාද මිනිසයන් ජීවත් වුණාට ඔවුන් තුල ජීවනේ නැහැ. ජීවත් වෙන්න ඕනාවට. අද ඔබත් එහෙම කෙනෙක් නම් ඔබ දන ගහලා උන්වහන්සේගේ සමාව ආයිදිලා උන්වහන්සේගේ ලේ වලින් සේදිලා ඒ නැවත නැගිට්ටා වූ ඒ විසුද්ධාත්මයන් වහන්සේගේ ආත්මෙන් පිරෙන විට යම් දෙයක් වෙනස් වෙනවා. යම් දෙයක් වෙනස් වෙනවා. ඔවුන් හිතුවා ගලකට පුළුවන් කියලා උන්වහන්සේව නතර කරන්න. නමුත් ඔවුන් දැන සිටියේ නෑ උන්වහන්සේ තමයි මේ මුළු ලෝකෙම මැව්වේ. ඒ යේසුස් වහන්සේට පොඩි ගලක ප්‍රශ්නයක්ද? අද ඔබ සමහර ඔබ කරදර වෙන දේවල් උන්වහන්සේට කරදරයක් නොවේ. උන්වහන්සේ යම් ඔබ වාතාවරණය තුලින් යනවා. ඔබ කියනෝනේ මේ ඒනෝස් මම හොඳ දේශන අහනවා. නමුත් මම ගෙදර ගියන් පස්සේ මගේ ප්‍රශ්න තවමත් එකයි. මගේ අවශ්‍යතාව තවමත් තියෙනවා. මොකද්ද මේකේ තේරුම? මම අද ඔබට කියනවා උන්වහන්සේ ඔබට අද ආරාධනා කරනවා ඔබ ඉන්න ස්ථානයට ජීවනය අත්දකින්න. ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ අවශ්‍යතාවය තුල ජීවනය අත්දකින්න. ඒ දෙන් දුව යන්න එපා. ඔබගේ විවාහය තුල ජීවනය අත්දකින්න උන්වහන්සේ කැඳවන ඔබව. ඔබ ඉන්න ස්ථානයේ ඉඳන් උන්වහන්සේ කැඳවන ජීවනය අත්දකින්න ඔබට. ඔවුන් උන්වහන්සේව සෙව්වේ සොහොනේ නමුත් උන්වහන්සේ ජීවනයේ උල්පතයි. උන්වහන්සේ ජීවනය නික්ම කරන උන්වහන්සේ මරණයේ ස්ථානයේ උන්වහන්සේ ජීවනය තමයි පිටත් කරේ. උන්වහන්සේ එන විට උන්වහන්සේ වාතාවරණය වෙනස් කරනවා. උන්වහන්සේ වාතාවරණයෙන් පාලනය වෙන්නේ. උන්වහන්සේ ඒ දේ තුලින්
උන්වහන්සේ වාතාවරණය වෙනස් කරනවා. සා මේ මොහොතේ ඒ ජීවනය අල්ලගන්න පාස්කු උන්වහන්සේගේ උත්ථානය උන්වහන්සේගේ මරණය දවස් දෙකක ක්‍රියාවක් නොවේයි. ඒක අපේ ජීවිත පුරාවට මම කියන්නේ අපේ ජීවිත පුරාවට ඒක අල්ලගන්න. ඒක අල්ලගෙන ඒක තුල ගමන් කරන්න. මන් දේ තුල ගමන් කරන විට ඒ සැබෑ සමාව ලබන විට අපිට සැබෑ සමාව දෙන්න පුළුවන්. සැබෑ ජීවනය අපේ ජීවිතයට එන විට ඒ මරුණා වූ තැන් වලට ඒ වියලි තැන් වලට ඒ ජීවනය ගලාගෙන එන විට අපේ ජීවිත වෙනස් වෙන විට අන්න අය කියනවා මටත් ඕනේ ප්‍රීතිය. අන්න අය කියනවා මටත් ඕනේ සුවය. අනිත් අය කියනවා කොහොමද මේ පවුල හොඳින් ඉන්නේ? එතකොට අපි කියනවා ඒ යේසුස් වාසය නිසා තමයි අපි ජීවමානව මේ විදිහට හොඳට ඉන්නේ. අද ජීවනය යන්න ඕනේ ඒක නිසා. ගංගාවක් එක ස්ථානයේ තියෙන්නේ. එක ස්ථානයේ තිබ්බොත් මොනවද වෙන්නේ? මදුරු වෙනවා, ජරා වෙනවා. අද සභාව තුල මේ ජීවනය මෙතනින් නතර වෙන්න බෑ. මෙතනින් නතර වෙන්න බෑ. ඒක ගලාගෙන යන්න ඕනේ. මේ ස්ථානයේ නම උන්වහන්සේ ජීවනය. මෙතනින් එහාට යන්න ඕනේ. මෙතනින් එහාට යන්න ඕනේ. හොස්පිටල්ස් වලට යන්න ඕනේ. කාර්යාල වලට යන්න ඕනේ. නිවස් වලට යන්න ඕනේ. වීදි වලට යන්න ඕනේ. හිරගෙවල් වලට යන්න ඕනේ. මක්නිසාද උන්වහන්සේ මැරුණේ? මේ පොඩි සංඛ්‍යාවක් ගලන නෙවෙයි. උන්වහන්සේ මැරුණේ මුළු ලෝකය. මුළු ලෝකය මම කියන්නේ. යොහාන් 3:10 මක්නිසාද උන්වහන්සේ මුළු ලෝකෙට ප්‍රේම කරසේක. ඔබගේ සතුරාට ඔබගේ නොහැදිලිවන්ත අම්මලා තාත්තලා දරුවන්ට උන්වහන්සේ ප්‍රේම කරනවා. අද අපිට සතුරු නැහැ. අද අපිට සතුරු නැහැ. අපිට ඉන්න එකම සතුර යක්ෂයා. උන්වහන්සේ යක්ෂයාව පරාද කළ අවසන්. පරාද කළ අවසන්. අවසන්. ඒක අපි අල්ල ගන්න විට ඒකට තවත් අප්පුඩියක් නෙමෙයි ඒක අල්ල ගන්න විට ඒ මරණය ඒ පරාජය උන්වහන්සේ පරාජය කර බව උන්වහන්සේ ඒක දැනගන්න විට ඒ තුල ගමන් කරන විට මගේ ජීවිතය වෙනස් වෙනවා. අද උන්වහන්සේ අපිව කැඳවන්නේ ඒ ජීවනයේ මිල මුදල් වලින් හොඳ ක්‍රියා වලින් ලස්සන ඇඳුම් වලින් මේවා ලස්සනයි මේවා හොඳයි නමුත් ඒ ජීවනය උන්වහන්සේ එව්වේ උන්වහන්සේ නොදන්නා වූ පාපිච්ච ලෝකයක අපි ජීවත් වෙන විට උන්වහන්සේ ජීවනය එව්වේ ඔබ ලස්සනට ඇඳගෙන ඔබ දෑත් ඔසවා ගායනා කරන විට මේ ඔබ උන්වහන්සේව අමතක කරලා ඔබගේ අපි කුණු වෙලා ඉන්න විට උන්වහන්සේගේ එව්වා උන්වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයව මම පවා අපි කුණු වෙලා ඉන්න විට නිකමට මේ මොහොතේ ඔබගේ ඇස් වහන්න නිකන් හිතන්න ඔබ උන්වහන්සේව දැනගන්න කලින් හිතන්න මේ මොහොතේ ඒ ස්ථානට යන්න උන්වහන්සේ මැරුන් නැත්නම් අද ඔබ වෙනුවෙන් උන්වහන්සේ නැවත නැගිට්ටේ නැත්නම් අද ඔබ ඉන්නේ කොතනද? ඉන්න තැන හිතන්න ටිකක් හිතලා බලන්න. ඔබගේ විවාහය කොහොම තියේද? ඔබ යන වාතාවරණයෙන් කොහොම තියේද? නිකන් හිතලා බලන්න. හිතලා බලන්න. ඔබ ඇස් වහගෙන ඉන්න මොහොතේම දැන් උන්වහන්සේ නෝ යේසුස් වහන්සේ නෝ යේසුස් වහන්සේ ඇවිල්ලා ඔබ කුණු වෙලා ඉන්නේ ඒ ශරීරය අරගෙන උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ කියනවා මම වට ආදරේ දියණිය මම වට ආදරේ පුත්‍රයා කියලා උන්වහන්සේ කුරුසියට ගිහිල්ලා උන්වහන්සේ කසපහර ලබනවා ඔබ වෙනුවෙන් නා ඇස් වහගෙන ඉන්න මේ මොහොතේ ඔබ වෙනුවෙන් ලබලා උන්වහන්සේ මැරෙනවා ඔබ වෙනුවෙන් ඔබගේ පාපයේ බර ඔබ මේ මොහොතේ අත්දකින්න බර උන්වහන්සේ පිටට අරගෙන උන්වහන්සේ එතනින් ඔබව නිදහස් කර උන්වහන්සේ නැවත නැගිටලා උන්වහන්සේ ඔබගේ අතින් අල්ලන ඉන්නවා මේ මොහොතේ උන්වහන්සේ ඔබගේ අතින් අල්ලගෙන උන්වහන්සේගේ ආත්මය මේ මොහොතේ ඔබ තුලයි මේ ආත්මේ ශුද්ධාත්මන වහන්සේව ඔබව මරණින් උන්වහන්සේ යේසුස් වහන්සේ මරණින් නැගිටුව ඒ ආත්මය අද ඔබ තුලයි යේසුනි මේ මොහොතේ අපි යාඥා කරන මේ ස්ථානයේ ඉන්න හැම කෙනෙක්ට අපිට උදව් කරන්න ඒ ජීවනයට ඇතුල් වෙන්න ඒක අපේ ඥානවලට ඔබ වහන්සේ ඇතුළත් කර බව අපිට දැනගෙන ඒ තුලින් ජීවත් වෙන අපිට ශක්තිය කරුණාව දෙන්න ඔබ මා සමග එකගෙන නම් කියන ආමෙන් කියලා යේසුනි මම යාඥා කරනවා ජීවනයේ මේ ස්ථානයෙන් ගලා යන තැනක් බවට පත් කරන්න ආමෙන් කියන ඔබ යේසුනි මේ ස්ථානයෙන් ජීවනය ගලා යන්න ඕනේ හැම නගරයකටම
යේසුනේ අපි ආඥා කරන මේ ස්ථානයේ මේ මොහොතේ යම් කෙනෙක් යම් රෝගයක් තුලින් යන මේ මොහොත වගේ දෑත් ඔසවන්න උන්වහන්සේ ඔබ සුව කරනවා මේ මොහොතේ. අන්න අපි සුවය ප්‍රකාශ කරමු මේ මොහොතේ. ඒ ජීවනේ අත්දකින්න මේ මොහොතේ. ජීවනේ සුවය. තවත් ඔබ මේ මොහොතේ ඔබගේ හිතේ යම් වේදනාවක් යම් බරක් තුලින් වරදකාරී හැඟීමක් තුලින් එනවා. ඔබගේ දෑත් ඔසවන මේ මොහොතේ උන්වහන්සේ ඔබගේ හදවත පවිත්‍ර කරන උන්වහන්සේ මේ මොහොතේ ඔබට නිදහස දෙනවා. යේසුස් ඒ ජීවනේ අපි නැගිට මෙයට ඒ බලයෙන් අපි කයමු. ඒසමුනුදා මරණය බලය නුඹ කොහෙදෝ ක්‍රිස්තුස් රජයයි ස්වර්ගයේ රෝගයේ බලය මේ මොහොතම කියන්න. මන් සභාවට කිව්වේ ජීවමාන දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෙත සරුබිමක්. ඒකට ඔබ දෙන විට ඒක 1/30ක්, 1/60ක්, 1/100ක් පළදරනවා. ආමෙන්. 1/30ක්, 1/60ක්, 1/100ක් පළදරනවා. ඔබ ප්‍රීතියෙන් ඔබගෙන ඒ සම්මාදාන දසෙන් කොටත් මිෂනාරි දීමනා උන්වහන්සේගේ රාජ්‍යයට ජීවමාන ඒ සරු බිමට ඔබ දෙන්න මේ වෙලාවේ අපි ආඥා කරමු. හලෙලූයා. ජීවමාන දෙවිඳුනි, මෙන්න ඔබගේ දරුවෝ ඔබගේ රාජ්‍යයට ඒ සරු කෙතට ගෙනාපු බීජ ඒවා ඔබ වර්ධනය කර ඔබගේ පොරොන්දුව ලෙස ආශිර්වාද කරන්න ස්වාමීනි. ඔවුන්ගේ සියල්ලට ඔබ සපලත්යේ ආශිර්වාදය යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කර ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රීතියෙන් අපි උන්වහන්සේගේ රාජ්‍යයට දෙමු.
එදා මරණයෙන් උන්වහන්සේ මරණය පැරදුවාමෙන් මට මේ උදෑසන තවත් පැයක් දේශනා කරන්නට හිතෙනවා. මේ උදෑසන තවත් පැයක් උන්වහන්සේගේ යහපත්කම සමරන්න හිතෙනවා. ඔබ අතර කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවද? අද අපි ඇසුවා අපි කුණු වෙලා හිටියේ. ඔබ දන්නවද උන්වහන්සේ මේ උදෑසන අපිට මතක් කරන දේ? මට මතකයි යේසුස් වහන්සේ ජීවත්ව සිටින මොහොතේ උන්වහන්සේ එක දවසක් යනවා ලාසරස්ගේ මියගිය සොහන වෙතට. ඔහුගේ සහෝදරයා ඔහුගේ සහෝදරිය කියනවා යේසුනි ඔබ පරක්කු වැඩි. දින 3ක් ඔහු මැරිලා. දන්නවද මොකක්ද ඇය කිව්වේ කියලා? ඒ දවස්වල එම්බාම් කරන්නේ මේ ශරීරය කුණු වෙලා දැන් එක ගඳ ගහන්න පටන් අරන්. ඒකයි අය කිව්වේ. නමුත් යේසුස් වහන්සේ සොහන වෙතට ගියා. ලාසරස් කියලා කතා කරන විට ඒ සොහන හිටපු ලාසරස් තවත් සොහන හිටියේ නෑ නැගිටවනු ලැබුවා. හල්ලෙලූයා. යේසුස් වහන්සේ තුන්වෙනි දින උන්වහන්සේට සුවඳ ද්‍රව්‍ය අරගෙන උන්වහන්සේගේ ශරීරයේ තවරන්ට ඒ මරියා ඇතුළු සෙනග ගියා. නමුත් උන්වහන්සේ සොහන හිටියේ නෑ. අද ඒ නිසා යමෙක්ට නැගිටලා ඔබ උන්වහන්සේට මේ ස්තුති පූජාව ඔසවන අතර අද ඔබට කියන්න පුළුවන් තුන්වෙනිදා මරණ පරදා හලෙලූයා ස්වර්ගික කුමරා යසුනුදා මරණ බලය නුඹ කොහෙදෝ Christus රජයි ස්වර්ග කිවා. අද ඔබ දකින ඒ කුණුහුණු තත්ත්වයන් පරාජිත තත්ත්වයන් ඔබේ නිවසේ ඔබේ පවුලේ ඔබේ නගරේ ඔබගේ ආර්ථිකයේ ඔබගේ සෞඛ්‍යයේ